හොඳයි සීල දෙනාම නිශ්ශබ්ද වන්න සාදුකාරය පවත්වන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සබ්බාසව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි තං සාදුකං සුනෝත මනසිකරෝත වාසිස්සාමි තී. එවං බන්තේ තිකෝතේ බික්ඛු භගවතු පච්චස්සෝසුං භගවා ඒතදවෝච. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ අපස්සතෝ කිංච ජානතෝ කිං පස්සතෝ යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, ඔයත්ෝ මේ සූදානම් වෙන්නේ මේ සීල භාවනා වැඩසටහනේ ඒ තමුන් කරගෙන යන ඒ භාවනාවට උපකාරී වීමක් වශයෙන්, අනුග්‍රහ දැක්වීමක් වශයෙන් පවත්වන්නට යෙදෙන ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙන්න. ඒ නිසා ඔයත්ෝ බොහොම ශ්‍රද්ධාවෙන් සිහියෙන් ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. අද අපි මේ තෝරාගත් සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය කියන ඒ නිකායට අයිති ඒ පඨම පඤ්ඤාසකේ දෙවෙනි සූත්‍රය, එමත් නැත්නම් සබ්බාසව සූත්‍රය. තව විදිහකින් කියනවා නම් සබ්බාසව සංවර පරියාය කියලා හඳුන්වනවා. ඒක තේරුම සියලුම ආශ්‍රවයන්ගෙන් සංවරණය වීමේ, එහෙමත් නැත්නම් සියලුම ආශ්‍රවයන්ගෙන් මිදීමේ ක්‍රමය කියන එකයි ඒ සූත්‍රයේ නමින් ගම්‍ය වෙන්නේ. මේ සූත්‍රය සඳහන් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකාය කියන එක බොහෝ සෙයින්ම පින්වත්නි බණ භාවනා කරන නැත්තන්ගේ දෘෂ්ටි විසුද්ධිය සඳහා විශේෂයෙන්ම පුරාණාචාර්යවරු මේ මජ්ක්‍ධිම නිකාය හඳුන්වලා දීලා තියෙන්නේ මහා විපස්සනාව කියලා. මේ මජ්ක්‍ධිම නිකායේ විපස්සකයන්ට බොහෝම උපකාරී ධර්ම රසක් සංග්‍රහ වෙලා තියෙන නිකායක්. ඒ නිකායේ සූත්‍ර සංග්‍රහ වෙලා තියෙන්නේ මූල පඤ්ඤාසක, මජ්ක්‍ධිම පඤ්ඤාසක, උපරි පඤ්ඤාසක කියන ක්‍රමයේද. සූත්‍ර ඔක්කොම 150ක් තියෙනවා. 50 කොටස් 3කට තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සංග්‍රහ වීමත් එක් සූත්‍ර 50ක් තවත් කොටස් 5කට, එහෙමත් නැත්නම් වර්ග 5කට බෙදලා ඒ වර්ග 5 පළවෙනි සූත්‍රේ නමින් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් මේ සඳහන් වෙන සබ්බාසව සූත්‍රයේ මූලපරියාය කියන වර්ගයටයි අයිති වෙන්නේ. ඒ මූලපරියාය කියන සූත්‍රය තමයි මේ වර්ගයේ මුලින්ම තියෙන්නේ. ඒ මූලපරියාය සූත්‍රයත් අතිශයින්ම ගම්භීරාර්ථ සහිත හින්දා අද සූත්‍ර දේශනා ආදීදී සාකච්ඡා වෙන්නේ නැති තරම් වෙලා තියෙනවා. ඒ මේ කොටස් යෝගාවචරයෙන් විදිහට අපි පුළුවන් විදිහට විස්තර කරගත්තේ නැත්නම් අපි කරගෙන යන භාවනාවල් වලට අනුග්‍රහ නොලැබී යන්නට පුළුවන්. ඉතින් අපි අද මේ තෝරාගත්ත සබ්බාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන්න ඉදිච්ච සූත්‍රයක්.
කිසිදු කෙනෙක්ගේ ආරාධනාවකින් එහෙම නෙමෙයි මේ සූත්‍රය ආරම්භ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සබ්බාසව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ අදහසකට අනුව තමයි මේ සූත්‍රය දේශනා කරන්නට යෙදিলা තියෙන්නේ. එහෙම දේශනා කරන්නට යෙදුණු සූත්‍ර අතිශයින්ම ගැඹුරු ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ ගැඹුරු ස්වභාවයක් පෙන්눔 කරනවා කියන්නේ මේවා මේ සඳහන් කරන කරුණු අපේ හිතේ තියෙන නීවරණ වලින් වැසෙලා තියෙන හින්දා තේරුම් ගන්නට තරමක් අපහසු වෙනවා, දුරවබෝධ භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කොසල් රටේ සාවත්ති නුවර වාසය කරන කාලේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. සාවත්තිය කියන්නේ ඒ කාලේ තිබිච්ච බොහොම දියුණු නගරයක්, බොහොම සමෘද්ධිමත් නගරයක්. සාවත්ති කියන නම හැදිලා තියෙන විදිහ සඳහන් කරනකොට සඳහන් කරනවා සර්ව අත්ති, සියලුම දේ ඇත කියන තේරුමින් සාවත්ති උනාය කියලා. අටුවා ග්‍රන්ථවල සඳහන් කරනවා ඒ වෙළඳාමේ ගිය වෙළෙන්දෝ අහවල් දේ තියනවාද කියලා ඇහුවායින් පස්සේ නැtei කියන්නට දෙයක් එහි තිබිලා නැහැ, සියල්ලම තිබෙනවායි කියන උත්තරය තමයි ලැබිලා තියෙන්නේ. ඒ නමින් ප්‍රසිද්ධ වුණා සර්වාත්ති, සියල්ලම ඇත, සාවත්ති කියන නමින් ප්‍රසිද්ධ වුණා. තවත් කියනවා නම් සවත්ත කියලා ඍෂිවරයන්ගේ වාසස්ථානයේ වුණෙත් මේ දියුණු නගරේ. ඒ නගරේ අනාථපිණ්ඩික ආරාමේ, ඒ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ තමයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ. අනාථපිණ්ඩික සිටුතුමා ගැන ඔයත් දන්නවා. අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ ආර්ය ශ්‍රාවකෙක්. 54 කෝටියක් විහිදම් කරලා ජේතවනාරාමයේ සකස් කළා. විහාර සඳහා 54 කෝටියක්, ඒ වගේම භූමිය මිලදී ගැනීමට 54 කෝටියක්, ඒ විහාර උත්සවයේ සඳහා 18 කෝටියක් යන ආදි වශයෙන් මෙහෙම 18 කෝටි 3ක් විහිදම් කරලා 54 කෝටියක් වැය කිරීමෙන් තමයි මේ ජේතවනාරාමය සකස් කරලා තියෙන්නේ. මෙහි මුල් අයිතිකරුවා විදියට ජේත කුමාරයා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ අදාළව මෙහෙම වටින් කරුණු කියන්නේ ටිකෙන් ටික මේ පසුබිම තේරුම් ගන්නට ඕන හින්දා, මේ සූත්‍රයට එක සැරේම බැස ගන්නට බැරි හින්දා, මේ සූත්‍රයේ සඳහන් වචන බොහොම දුරවබෝධ හින්දා, කියන්න ඕන කාරණේ කෙලින්ම කියන හින්දා අපිට මේවාට බැස ගන්නකොට බොහොම ඉවසිලිවන්තව වටින් මේ පරිසරය සකස් කරගෙන තමයි ඇතුළත් වෙන්නට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරනවා සබ්බාසව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි තං සාදුකං සුනෝත මනසිකරෝත භාසිස්සාමි කියලා. ඒකෙන් කියවෙන්නේ මහණෙනි, මම නුඹලාට සියලුම ආශ්‍රව ධර්මයන්ගෙන් වෙන් වෙන ක්‍රමය, සබ්බ කියන්නේ සියලුම, මේ සියලුම ආශ්‍රව ධර්මයන්ගෙන් වෙන් වී වාසය කරන ක්‍රමය දේශනා කරන්නටයි සූදානම් වෙන්නේ. තං සාදුකං සුනෝත, නිකං නෙමෙයි අහන්න කියන්නේ, සාදුකං සුනෝත මනාකොට අහන්න, මනසිකරෝත මේ කියන දේ නුවණින් මෙනෙහි කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ මූලාරම්භය පටන් ගන්නවා. එහෙම මූලාරම්භය පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේ මේ සඳහන් වෙන කරුණු දුරවබෝධ භාවයෙන් යුක්ත හින්දා පූර්ව දැනුම් දීමක් භික්ෂුන් වහන්සේලාට
කරනවා මේ දේ මනාව සිහි පිහිටවල නුවණින් අහන්නට කියලා. ධර්මයේ සඳහන් වෙනවා සුනාත දහරේත චරාත ධම්මේ කියලා. සුනාත කියලා කියන්නේ අහන්නට ඕන, දහරේත කියලා කියන්නේ අහපු දේ තමුන්ගේ මති මතාන්තර වලින් තොරව ඒ දේ දරා ගන්නට ඕන. චරාත කියලා කියන්නේ ඒ දේ නුවණින් දැනගෙන ඒ අනුව හැසිරෙන්නට ඕන. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපත්ති හෝති කියලා සඳහන් වෙලා තියෙනවා. අර්ථය දැනගෙනයි ධර්මයේ දැනගෙනයි ධර්මානුකූල ප්‍රතිපදාවේ යෙදෙන්නට ඕනේ. එහෙම නොවුනොත් අපේ උත්සාහය වෙන වෙන දිශාවලට යොමු වෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ සබ්බාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සබ්බාසව කියන වචනයෙන් සීලම ආශ්‍රව හඳුන්වනවා. මේ ආශ්‍රව කියන වචනය අපි කෙටියෙන් පැහැදිලි කරගන්නට බලමු. ආශ්‍රව කියලා කියන්නේ හුරුවක්. කෙලෙස් වලට දක්වන හුරුවක්. අපේ හිත කෙලෙස් වලට බොහොම හුරුයි. කෙලෙස් වඩලා, කෙලෙස් වවලා, කෙලෙස් එක්ක ජීවත් වෙලා, එහෙමත් නැත්නම් අපි හිතින් කෙලෙස් වශී කරලායි තියෙන්නේ. මොන අරමුණාවත් අපි ඒ අරමුණ ආශ්‍රවයක් බවට පත් කරගන්න වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. අපිට මේ ප්‍රකට වූ මුළු මහත් ලෝකයම එහෙමත් නැත්නම් ඇසින් ප්‍රකට, කනින් ප්‍රකට, නාසයෙන් ප්‍රකට, දිවෙන් ප්‍රකට, කයෙන් ප්‍රකට, මනසින් ප්‍රකට මේ මුළු මහත් ලෝකයම ආශ්‍රවය කියන ගණයට ගිහිල්ලයි තියෙන්නේ. දැන් මේ කාරණාව තේරුම් ගන්නකොට මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආශ්‍රව ධර්ම තුනක්. කාමාසව, භවආසව, අවිජ්ජාසව කියලා ආශ්‍රව තුනක්. මේ දීර්ඝ සංසාරේ පුරාවටම මේ කාම භව අවිජ්ජා කියන තව තියෙනවා දිට්ඨි කියලා ආශ්‍රවේකුත්. මේ කාම භව අවිජ්ජා දිට්ඨි කියන මේ ආශ්‍රව පුරුදු කරලයි අපි තියෙන්නේ. මේ කාම ආශ්‍රවය කියලා කියන්නේ කුමක්ද කියලා බැලුවොත් කාම වශයෙන් අපි කැමැති වීම අර්ථයෙන් ප්‍රකට වෙන දේවල්. ඇහැට අරමුණක්, ඇහැට රූපයක් පේනකොට අපිට මතක් වෙනවා එක්ක දුව පුතා කියලා, එක්ක ගෙවල් දොරවල් කියලා, එක්ක යාන වාහන කියලා අපි කාම වස්තුවක් විදිහටයි මේ ඇසට පෙනෙන මේ දේ හඳුනගන්නේ. තව විදිහකින් කියනවා නම් අපි මේ දේට මේ අරමුණ විකෘති කරලයි හඳුනගන්නේ. ඒක පෙරහුරුවකට කරන දෙයක්. ඇහැට රූපයක් පේනකොටම මේ පේන්නේ මිනිස්සෙක්, මේ පේන්නේ ස්ත්‍රියක්, මේ පේන්නේ වාහනයක්, මේ තියන්නේ ගයක් කියලා අපිට රැවටෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. මුළු ජීවිතේම යෙදিলা තියෙන්නේ ඒ දේ තුල. අපි ජීවත් වෙන්නේ ඒ දේ තුල. අපි මේ දේවල් තව සවිස්තරව පසුව විස්තර කරගන්න බලමු. කෙටියෙන් ඔයත් මතක තියාගන්න කාම වශයෙන් කැමැති වීම වශයෙන් යම් කිසි දෙයක්, වස්තුවක්, දුහවිලි කැබැල්ලක තරම් ප්‍රමාණයක් හෝ ඔයත්න්ට ප්‍රකට වෙනවා නම් ඒ සියල්ලම කාමය කියන ගණයට ගිහිල්ලා ඉවරයි. නුවණින් ඔයත් කල්පනා කරලා බලනවා නම් දහම් දැනුම තියෙන ඇත්තන්ට හිතලා බලන්න පුළුවන්. කනට ශබ්දයක් ඇහෙද්දී ධානාගත වෙන්න බෑ කියලා කියනවා. ඇහැට රූපයක් පෙනෙද්දී, නාසයට ගන්ධයක් දැනෙද්දී, දිවට රසයක් දැනෙද්දී යනාදී වශයෙන් මේ කාම ලෝකේ අරමුණු දැනෙද්දී
කිසිම කෙනෙකුට ධානාගත වෙන්නට විදිහක් ඇත්තේ නැහැ. ඒකින්ම ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් මේ සියල්ලක්ම මේ කාම ලෝකයේ අපි අසුර කරන සියල්ලක්ම කාමය කියන ගණයට ගිහිල්ලායි තියෙන්නේ. අපි මේ ශරීරයේ තියෙන ලේ සැරව මල මුත්‍රා ටික පවා කාමය කියන ගණයටයි ගිහිල්ලා තියෙන්නේ. කාම කියන තැනින් තමයි අපිට විද්‍යමාන වෙන්නේ. ඉතින් ඒ කාම කියන එක අපි පස්සේ තවත් විස්තර කරගන්න බලමු. කොහොමත් එක දවසින් මේ සූත්‍රය අවසන් කරගන්න ලැබෙන්නේ නැහැ. අපි ටික ටික අවස්ථා යෙදෙන විදිහ බලලා මේක පැහැදිලි කරගන්න බලමු. භවආශ්‍රව කියලා දෙවෙනි එක. භව කියලා කියනකොට පැවැත්ම. පැවැත්ම කියලා කියනකොට මේ වායේ අර්ථ ටිකින් ටික ගැඹුරට යන ස්වභාවයක් තියෙනවා. අපි මෙහිම ගමු. යමක් පවතිනවාය කියන තැනින් අපිට මොනවා හරි හිතෙනවා නම් එහෙමත් නැත්නම් මේ අවකාශගත අරමුණක් ප්‍රකට වෙන ස්වභාවයක්. දැන් මම මෙහෙම කිව්වොත් ඔය ඉස්සරහා ඉඳගෙන ඉන්න නැත්තන්ට හිතෙනවා පිටිපස්සේ තව කට්ටිය ඉන්නවාය කියලා. ඒ හිතට වැටහෙනවා ස්ථානයක් දුරක් සහිතව ඉඳගෙන ඉන්න පිරිසක් හෝ කෙනෙක්. මෙතෙන්දී ඒ බාහිරින් ඇතය යම් තැනක ඇත කියන තැනින්ගේ වැටහෙන ස්වභාවය පැවැත්ම පිළිබඳ තියෙන ආශ්‍රවය. මේ මනසේ ප්‍රකට වෙන දෙයක් ඒ වුණාට අපිට බොහෝම ඈත තැනක හැඩහුරු කමින් යුක්තව සංතානගත වෙලා තියෙන යමක් තමයි ප්‍රකට වෙන්නේ. දැන් එකපාරටම රුවන්වැලිසෑය කිව්වොත් බොහෝම දුර බැහැර තියෙන ඒ චෛත්‍ය ප්‍රකට වෙන්න පුළුවන්. ඒක තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් බොහොම දුරක් හිතට මැවිලා පේන්න පුළුවන්. අසවල් තැනයි මේ දේ තියෙන්නේ කියලා. දැන් ඔය ඇත්තන්ගේ ගෙවල් දොරවල් සිහි කරලා බලන්න. ගොඩක් දුර විදිහට තමයි මේ දේ දැනෙන්නේ. යම් තැනක තියනවා කියන අර්ථයෙන්. එතකොට මේ බාහිරින් ලෝකයක් විද්‍යමාන වෙන ගතිය දකින්ද ඇත කියන ගතිය යමක් ඇතය කියන ගතිය දැනට දකින්ද භව ආශ්‍රවයයි කියලා. දැන් මේ භව ආශ්‍රවයයි කාමාශ්‍රවයයි දෙකම එකට එකතු වුණාම තමයි අපිට කියන්න පුළුවන් අතන වාහනයක් තියෙනවා. මම ඉන්නේ අසවල් තැන. ඒ දේ තියෙන්නේ අතන. මම ඉඳගෙන ඉන්නේ මෙතන යනාදී වශයෙන් මේ ආශ්‍රව වලින් කරන දේවල්. අපි මේ දේවල් වලට රැවටිලා ඉවරයි. තව විදිහකින් කියනවා නම් මේ දේවල් අපේ ජීවිතය බවටම පත් වෙලා ඉවරයි. අවිජ්ජාසව කියලා කියනවා නම් මේ දේවල් ප්‍රකට වෙන අවස්ථාවේදී මේ දේවල් වල තියෙන සත්‍ය ස්වභාවය නොදකින කමම දකින්න අවිද්‍යාවයි කියලා. මොකද සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ රූපය රූපස්කන්ධ වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහක එකතුවක් තමයි අපි දැන් මේ විකෘති කරගෙන තියෙන්නේ. මේ විකෘති කරගෙන තියෙන්නේ දුකක්. දුක්ඛ පංච උපාදානස්කන්ධය දැන් අපිට විකෘති වෙලා තියෙන්නේ. එතකොට මේ දුක නොදැකීම අවිද්‍යාවයි. බුදුරජාන් වහන්සේ අවිද්‍යාව හැටියට පෙන්නලා දීලා තියෙන්නේ දුක දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. මේ දුකෙන් මිදීම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ.
මිදෙන්නේ කොහොමද කියලා කියන්න දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නා කමම අවිද්‍යාවයි කියලා හිතා ගන්න. තවත් විදිහකින් කියනවා නම් මේ ලෝකේ දන්නා කියන දේවල් අපිට තියෙන්නේ අවිද්‍යාව නිසා කියලා හිතාගත්තත් ගැටලුවක් නැහැ. යම් කිසි වස්තුවක් ගැන යම් කිසි දෙයක් ගැන අපිට විස්තර අර්ථකථන ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආශ්‍රව ධර්ම වලට පින් සිද්ධ වෙන්න. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මේ දේවල් පාවිච්චි කළාට එහෙමත් නැත්නම් මේ ලෝකේ තියෙන නිමිති ධර්ම උපයෝගී කරගෙන කතාබස් කළාට වෝහාර මත්තං සෝ වෝහරය ඒ උත්තමයන් වහන්සේලා ලෝක විවහාර මාත්‍රයකින් විවහාර කරනවා මිසක් මේ පෙනෙන දේවල් වලට ගැහැණුය මිනිස්සුය ගෙවල් දොරවල් කියලා තණ්හාවෙන් බැඳෙන සිරිතක් ඇත්තේ නැහැ. එහෙමයි කියලා ඒ දේවල් ගෙවල් දොරවල් යාන වාහන ආදිය පාවිච්චි නොකර ඉන්නෙත් නැහැ. හරියට නෙළුම් පතක රැඳිච්ච දිය බිඳුවක් වගේ. නෙළුම් පත උඩ ජලය රඳවන්න පුළුවන් නමුත් සම්බන්ධ වීමක් නම් ඇත්තේ නැහැ. අන්න ඒ විදිහට ඒ උත්තමයන්ගේ මනස යෙදিলা තියෙනවා. දැන් එතකොට ආශ්‍රව කියන වචනේ සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ දේසිස්සාමි. එතකොට අපි ආශ්‍රව කියන පරියාය විස්තර කරගත්තා. ඒ ආශ්‍රව කියන කොටස කෙටියෙන් විස්තර කරගත්තා. මත්තේ අවස්ථාවේ දුනොත් අපි තවත් මේ දේවල් විස්තර කරගන්න බලමු. එතකොට ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නොච අජානතෝ අපස්සතෝ. දන්නා දකිනා කෙනාටයි මම ආශ්‍රවයන් දුරු වීම කියන්නේ. නොදන්න දකින්න නැති කෙනෙකුට මේ ආශ්‍රවයන්ගේ දුරු වීමක් පනවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දැනගන්නටය දකින්නටය කියලා කියන්නේ? යෝනිසෝ ච මානසිකාරං අයෝනිසෝ ච මානසිකාරං. යෝනිසෝ මානසිකාරයත් අයෝනිසෝ මානසිකාරයත් දන්නා දකිනා කෙනාටයි මේ ආශ්‍රවයන්ගේ දුරු වීම බුදුරජාණන් වහන්සේ විසින් පනවන්නේ. දැන් මේ සූත්‍රයේ ඊළඟ වචනය යෝනිසෝ මනසිකාරය කියන වචනය අපි බලමු ක්‍රමක්‍රමයෙන් මේ යෝනිසෝ මනසිකාරය කියන වචනය විස්තර කරගන්න. මනසිකාරය කියලා කියනකොට ඒ වචනේම තියෙනවා තේරුමක් සිත අරමුණ දෙසට හැරවීම කියන තේරුමක් තියෙනවා. මේ මානසිකාර කියන වචනේ අරමුණ දෙසට හිත හැරවෙනවා. ඒක ප්‍රකට කරගන්නට ගියාම ඒ මානසිකාර කියන චෛතසිකය ප්‍රකට කරගන්නට ගියාම ඉස්මතු වෙලා ඉන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක. මානසිකාරය ගොඩක් හැංගිච්ච ගතියක් තියෙනවා. මානසිකාරය කියලා එකපාරටම අහුවෙන්නේ ওই විතක්ක ਵਿਚාර දෙක. ඒ කියන්නේ අරමුණකට එල්ල කරන ගතිය. අපි කියන්නේ දැන් ඉලක්ක කරනවා. වෙඩි තියන්න කලින් අපි ඉලක්ක කරනවා. ඒ ඉලක්කය ගන්න ගතිය තමයි විතක්කය කියලා කියන්නේ. ගත්ත ඉලක්කයට වෙඩි තියනවා හා සමානයි ਵਿਚාරය. ඒ දෙයටම හිත ඇදලා විසි කරනවා. එතකොට මානසිකාරය ඒ දෙසට නැමී පවතිනවා. සිත මතට පතිත වී පවතිනවා. ඒ මානසිකාරයේ එක පැත්තක්. දැන් මෙතෙන්දී මේ සූත්‍රයේ මානසිකාර කියන වචනේ සුඛාවබෝධයේ පිණිස
අපි මෙනෙහි කිරීම කියන වචනයෙන් අරගමු. යෝනිසෝච මනසිකාරෝ අරමුණක් නුවණින් මෙනෙහි කිරීම, අයෝනිසෝච මනසිකාරෝ අරමුණක් අනුවණින් මෙනෙහි කිරීම කියන මේ දෙක අපි අරගමු. ඇහැට පැමිණෙන අරමුණක් වැරදි විදිහට මෙනෙහි කළාම ආශ්‍රව උපදිනවා. කනට පැමිණෙන අරමුණක් වැරදි විදිහට මෙනෙහි කළාම අර කලින් කිව්වා වාගේ ආශ්‍රව උපදිනවා. නාසෙද, දිවට, කයට, සිතට වැටෙන සිතුවිල්ලක් පවා වැරදියට මෙනෙහි කළොත් දැන් බලන්න ගෙවල් දොරවල් කියලා ඔය ඇත්තන්ට මේ මොහොතේ පහළ වෙන්නේ සිතේ එක්තරා සටහනක්, හරියට දවල් සිහිනයක් පේනවා වගේ. ඒ වුණාට අපි ඒ පෙනෙන දේ මට ගියක් මතක් වුණා, එහෙමත් නැත්නම් මට අම්මා තාත්තා මතක් වුණා යනාදී වශයෙන් මේ දේවල් වලට වහාම රැවටෙන ස්වභාවයක් තියෙනවා. ඒ එක්කම අවිජ්ජා භව ආශ්‍රව වලින්, කාමාදී ආශ්‍රව වලින් අම්මා දැන් ගෙදර ඇති, පුතා දැන් ගෙදර ඇති යනාදී වශයෙන් මේ ලෝකයක් අපිට විද්‍යමාන කරනවා. ලෝකය කියලා කියනකොට පින්වත්නි මේ ශාසනය පෙන්නලා දීලා තියෙන්නේ ඇස ලෝකයයි, රූපේ ලෝකයයි, චක්කු විඥානයේ ලෝකයයි කියලා. ඉතින් මේ දේවල් වලට අපි රැවටිලා තමයි මේ සා විකෘති මානසික මට්ටමක් සකස් කරගෙන තියෙන්නේ. ඇහැට පේන්නේ රූප, නමුත් අපි ගෙවල් දොරවල් කියලා රැවටුනොත් ගෙවල් දොරවල් විනාශ වීමෙන් විඳින්න තියෙන දුක්ඛ ස්කන්ධය විඳින්න වෙනවා. මොකද රූපය කියන එක කොහොමත් අනිත්‍යයි. රූපයට විවහාර කරලා තියෙන්නේ ගෙවල් දොරවල්, ගෑනු මිනිස්සු, දුව පුතා, අම්මා තාත්තා කියලා නම් රූපය වෙනස් වෙනකොට අපි කල් තියලම ලෑස්ති වෙලා ඉන්න ඕන අඬන්ට. ඒකයි දුකට හේතුව සමුදය සත්‍ය වෙලා තියෙන්නේ. ඇහැට පේන රූපේ දුකයි, මේ පේන්නේ දුව පුතා කියලා රැවටෙන එක සමුදය සත්‍ය, දුක්ඛ සමුදය. තමුන් ඉන්න තැන පහළ වෙන ස්කන්ධ පංචක එක දෙයක්. මේ ඉන්නේ මම කියලා හිතන එක සමුදය සත්‍ය. ඒ නිසා අපිට ගොඩක් දුක් විඳින්න වෙලා තියෙනවා දැනට. රූපේ නිසා දුක් විඳින්න ඕන දැන්. වේදනාව නිසා දුක් විඳින්න ඕන. සංඥාව නිසා දුක් විඳින්න ඕන. විඥානය නිසා දුක් විඳින්න ඕන. සංස්කාර නිසා දුක් විඳින්න ඕන. මොකද ඒ ස්වභාවවල මම කියලා, මගේ කියලා තණ්හාවෙන් අපි අල්ලගෙන, මේ තණ්හාව නිසාමයි මේ වෙනස් වෙන රූපයෙන් අපිට දුක උපදින්නේ. මේ රූපය ඔහේ තිබෙන තැන තිබිච්චාවයි. දැන් මෙහෙම අපි මෙනෙහි කරනකොට යෝනිසෝ මනසිකාරයක් උපදින්නේ. දැන් ඒ මනසිකාරය නුවණින් සිහි කිරීමේ කියන ගණේට ගිහිල්ලයි තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් ඒක දර්ශනයක්, කෘත්‍යයක් වශයෙන් හිතේ පහළ වෙන එක්තරා ඥාන දර්ශනයක්. ඉතින් ඒ නුවණින් මෙනෙහි කිරීම අපි මේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ කාල වේලා තියෙන විදිහට මේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ අපි සාපේක්ෂව විස්තර කරගන්නට බලමු. යෝනිසෝ මනසිකාරය කියලා කියනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ පච්චයා යෝනිසෝ මනසිකාරං උපාදාය කතමාච ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ කියලා. මේ සම්මා දිට්ඨිය උපදවා ගන්නට ප්‍රත්‍ය දෙකක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා.
පරතෝච ගෝසෝ අපි ධර්මයේ අහලා තියෙන්නට ඕන. අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ ආධ්‍යාත්මයෙන් නුවණින් මෙනෙහි කරලා තියෙන්නට ඕන. එතකොට තමයි මේ සම්මා දිට්ඨිය එහෙමත් නැත්නම් සම්මා සති සම්මා වායාම කියන වචන දෙකෙන් කියවෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය සම්මා දිට්ඨිය. මේ යෝනිසෝ මනසිකාරය ඇතිවෙන්න අපි නිවැරදිව බණ අහලා තියෙන්නටත් ඕන. අහපු දේ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ ආධ්‍යාත්ම වශයෙන් එහෙමත් නැත්නම් තමා වශයෙන් තමා තුලින් නුවණින් මෙනෙහි කරලා තියෙන්නටත් ඕන. දැන් මෙහෙම නුවණින් මෙනෙහි කරගන්නට විදිහක් ඇත්තේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකක්ද කියලා අපිට පැහැදිලි කරගන්නට බැරි වුණොත් අපි සරලව ටිකෙන් ටික සාපේක්ෂව යෝනිසෝ මනසිකාරය කියන එක විස්තර කරගන්නට බලමු. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ මේ කය. අපි හිතන් ඉන්නේ මේ කය බොහොම හොඳ දෙයක්, එක්ක ලස්සනයි යනාදී වශයෙන් নানা ප්‍රකාර විදිහට අපි මේ දේ හිතාගෙන ඉන්නවා. මුලින්ම මෙන්න මේ දේ පිළිගන්න පින්වත්නි. අපිට වැරදිච්ච දේ අමතක කරන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ අපි යම් තාක් අපි ගැන හිතාගෙන ඉන්නවා නම් අපි ධර්මය අහලා නෑ මේ ස්වභාවය වැරදි මේ ස්වභාවය වැරදි එහෙමත් නැත්නම් ධර්මානුකූලව මේවා වැරදි කියලා ඒ හිතට වැටහෙන දේ ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන්න එපා. මම මේ කතා කරන්නේ මෙතන ඉන්න අය යෝගාවචරයෝ කියලා හිතාගෙන ඕයට සිල් ගන්නේ නැ ඇත්තන්ගේ කියලා හිතාගෙන එහෙම නෙමෙයි. ඒ බවත් ඔය ඇත්තෝ හොඳට මතක තබා ගන්න. ඒ හිතට වැටහෙන දේ ප්‍රතික්ෂේප කළාම දෘෂ්ටිගත වෙනවා. මේ සූත්‍රයේ ඉදිරියට තියෙනවා මේ විචිකිච්ඡාවෙන් අතීතේ මං හිටියද දැන් ඉන්නවද ඉස්සරහට ඉන්නේ කොහොමද යනාදී වශයෙන් নানা ප්‍රකාර ගිනි ජාලාව වගේ මේ අවුල් කරගත්ත විදිය ගැන විස්තර කළා. ඒක හින්දා තමුන්ට හිතනවා නම් තමුන් ලස්සනයි තමුන් හොඳයි තමුන් කැතයි මොන විදියකින් හරි තමුන් ගැන හිතන් ඉන්න විදිය තමුන්ට ප්‍රකට වෙනවා නම් ප්‍රකට වෙලා තියෙන ඒ ගතියම තමයි. ඒ දේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක එහෙම්මම පිළිගන්න. මොකද මේ ප්‍රඥාවෙන් කරන්නේ අවිද්‍යාව ප්‍රමාණ කරන එක. අවිද්‍යාව නැත්නම් මේ ලෝකේ ප්‍රඥාව කියලා එකක් වැඩෙන්නේ නැහැ. ප්‍රඥාවක් වැඩෙනවද අවිද්‍යාවක් නැතුව? රහතන් වහන්සේලා ප්‍රඥා විමුක්තයි. ප්‍රඥාවිනුත් මිදුණා කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රඥාව බවට පත් වෙන්නේ ඊට සාපේක්ෂ මෝඩකමක් තිබුණොත්. අපි මේ දැනට විස්තර කරගෙන යන්න හදන ක්‍රමයේදී මේ කය තමුන්ට වැටහෙන විදිහට අරගත්තට පස්සේ අපිට හිතලා බලන්න පුළුවන් මැරිච්ච මිනිහෙක් ගැන. මේ මැරිච්ච මිනිසයාගේ ශරීරය ගැන සොහොනට විසි කළා තියෙන මේ ශරීරය ඉදිමිලා සරව ගල්ලා තියෙනවා. සෙලවෙන්නේ නැතුව එක තැන පොළොවේ වැතිරිලා තියෙන දැක්කම බිය හිතෙන ඒ ශරීරය. එතකොට අපිට පුළුවන් මේ ශරීරය එහෙමත් නැත්නම් ඒ ශරීරය මේ ශරීරය දෙකම සෝ ඒවං උපසංහරති සංසන්දනය කරලා බලනවා. මගේ ශරීරයත් මේ වගේ නේද කියලා. මං කවදා හරි මලොත් මට වෙන්නේත් මේ දේ නේද? මේ හිතන ස්වභාවය පින්වත්නි වැරදි නැහැ.
මොකද මේ සත්‍යයක්. අසත්‍යයක් එහෙම නෙමෙයි. මේ දේ හිතුවාය කියලා ඇති දෝෂයක් එහෙම නැහැ. අසුභ වාදයක් ජරාවක් ගැන කතා කරනවා නෙමෙයි. මේ කයේ තියෙන සත්‍ය ස්වභාවය මැරිලා කුණු වෙනවාය කියන එක. එතකොට තවත් මේ සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. දැන් ඔය සක්මන් ආදී කරනකොට මැරිච්ච මිනිහෙකුට බෑනේ ඇවිදින්න කතා බස් කරන්න යන්න දෙන්න. එතකොට මේ සිතෙන් තමයි මේ කය උස්සගෙන අපි එහෙට මෙහෙට යන්නේ. නැතුව මේ කය ඇවිදිනවා එහෙම නෙමෙයි, කය හිතින් උස්සගෙනයි යන්නේ. හිත තමයි මේ ප්ලෑන් කරලා කියන්නේ මේ විදිහට අඩිය තියන්න මේට බර කරන්න. නැත්නම් මේ කය තනිකර ප්‍රාණයක් නැති දෙයක්. අජීවී දෙයක් මේ කය කියන්නේ. රූපය කියන්නේ අජීවී දෙයක්. පණ නැති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචිරං වතයන් කායෝ පඨවින් ආදී සිස්සති යුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං. මේ කය බොහෝ කල් පවතින එකක් එහෙම නෙමෙයි. නචිරං අචිරං වතයන් කායෝ පඨවින් අදිසිස්සති. මේ කය යම් දිනක මේ මහ පොළොවට විසි කරලා දානවා. හරියට පාවිච්චි කරලා වැඩ ගන්න බැරි වුණාම විසි කරලා දානවා වගේ. යුද්ධෝ අපේත විඥානෝ මේ විඥාණය මේ කයින් පැනලා ගිය දවසට නිරත්තංව කලින්ගරං මේ ශරීරය දර කොටයක් වගේ වැඩකට ගන්න බැරි දර කොටයක් වගේ පොළොව මැත්තේ බුදියගෙන ඉන්නවා හොනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ දැනට පාවිච්චි කරන මේ ශරීරයත් අර වගේම මල ශරීරයක්. මේ මල ශරීරයට ප්‍රාණවත් භාවය ලැබිලා තියෙන්නේ අපේ හිතින් සිත ඇතුළත් වෙච්ච හින්දා. එතකොට දැන් මේකට කියනවා සවිඥානික ශරීරයයි කියලා. සවිඥානික ශරීරය කියලා කියන්නේ විඥානයේ සහිත කය. ඔන්න දැන් මේක කුණු වෙන්නේ නැහැ. දැන් ඔය ටික දවසක් මේක පවත්වාගෙන තියාගන්න පුළුවන්. ඒ හිතේ බලපෑම යොමු කරන්න බැරි වුණොත් යම් කොටසකට පණ තිබෙද්දිම ඒ කොටස් කුණු වෙලා යනවා. ඔය ඇත්තන්ට දකින්න පුළුවන්. ඒ මේ රූපයේ ස්වභාවය ඉතින් අර සොහනට විසි කරලා දාලා තියෙන එහෙමත් නැත්නම් මේ පොළොවට විසි කරලා දාලා තියෙන ඒ මෘත ශරීරය දැක්කහම මගේ ශරීරයත් මෙසේ නේද කියලා හිතන එක දෝෂ සහිත නැහැ. ඒවං ධම්මෝ මාගේ ශරීරය මෙසේ ස්වභාවයට පත් වෙන ගතියක් තියෙනවා. ඒවං භාවී මේ தത്വයට මගේ ශරීරයත් පත් වෙනවා. ඒවං අනතීතෝති මම මේ ස්වභාවයෙන් මිදුනේ නෑ නේද? එහෙමත් නැත්නම් මගේ මේ ශරීරය මේ කුණු වෙන ස්වභාවයෙන් මිය යන ස්වභාවයෙන් මිදුනේ නෑ නේද කියලා හිතන එක පින්වත්නි සාපේක්ෂ වූ යෝනිසෝ මනසිකාරයක්. ලෝකයේ තුල පවතින සත්‍යයක්. ඒක තමුන්ගේ කයයි මලමිනියයි සාපේක්ෂව හිතලා අරගන්නට ඕන. මෙහෙම මේ කය විසි කරලා තිබ්බහම යම් කාලක ඒ සත්තු ඇහිලා මේ ශාරීරික කොටස් කෑලි කඩාගෙන අරගෙන යනවා. අරගෙන ගියාම ඉතුරු වෙන්නේ ලී ගෑවිච්ච නහර වැල් වලින් ඉතිච්ච මස් සහිත මේ ඇටකටු ගොඩ. දැන් මේක අර කලින් ස්වභාවයටත් වඩා සත්‍යයක්. මේ කලින් ස්වභාවයත් එක්ක බලනකොට මේ දැන් කියන ස්වභාවය අරිටත් වඩා නුවණැති. මේක අසත්‍යයක් නෙමෙයි ලෝකේ. මලමිනියක් කොහේ හරි දාලා තිබ්බොත් සත්තු වෙහිලා කෑලි කෑලි කඩාගෙන ගිහිල්ලා විකෘති භාවයට පත් වෙනවා කියන එක සත්‍යයක්.
එතකොට ඒකත් යෝනිසෝ මනසිකාරයක් කියන ගණයට යනවා. මෙහෙම තවත් නුවණින් බැලුවොත් කාලයක් ගියාට පස්සේ මේ ඉතුරු වෙලා තියෙන මස් ටිකත් දිය වෙලා ගිහිල්ලා දැන් අර ඇට කැබිලි වල ගෑවිච්ච ලේ ඒවා ඒ ඇට මත එතිච්ච නහරවැල් ආදිය පමණක් ඉතිරි වෙනවා. එතකොට අර කලින් කියපු දෙයටත් වඩා මේක සත්‍යයක්. අසත්‍යයක් එහෙම නෙමෙයි. දැන් බලන්න මේ සාපේක්ෂව ටිකින් ටික ඔය ඇත්තෝ ගැඹුරින් ගැඹුරට තමුන්ගේ ඒ නුවණ අරගෙන යන හැටි. ඒක සත්‍යයක්. තවත් කාලයක් ගියොත් මේ නහර වැල් ටිකත් ඉතුරු වෙන්නේ නැහැ. ඇට කටු ටික පමණක් ඉතුරු වෙලා තියෙනවා. මේක දැන් අරිටත් වඩා සත්‍යයක්. මේක මෙනෙහි කරන එක බොහෝම උසස් යෝනිසෝ මනසිකාරයක්. ධර්මයේ සඳහන් වෙනවා අට්ටික සංඥාව කියලා. අට්ටි කියලා මෙනෙහි කරනවා. ඒක අට්ටික සංඥාව. එතකොට තව කල් ගියොත් මේ ශරීරයේ හිස කියන කොටස ඒ ඇට කොටස වෙන් වෙනවා. අත් වලින් වෙන් වෙනවා, වැලමිටෙන් වෙන් වෙනවා, ඇඟිලි පුරුක් ආදියෙන් වෙන් වෙනවා. ඒ තැන් වලින් මේ ඇට කටු ටික වෙන් වෙන්න පටන් ගන්නවා. අර එකට තිබ්බ දේ වෙන් වෙලා. මේ මගේ ශරීරයත් මේ ස්වභාවයටපත් වෙනව නේද? මම මේ දෙයින් මිදුනේ නෑ නේද? කියලා කල්පනා කරන එක අරිටත් වඩා යෝනිසෝ මනසිකාරයක්. නිවැරදිව සිටීමක්. මෙහිම තව කාලයක් යනකොට මේ ශරීරයේ ඇටකටු සුදු පාට වෙන්න පටන් ගන්නවා. හරියට නිකන් හග්ගෙඩියේ පාට වගේ කියලා කියන්නේ. අපි කියන්නේ මොකද්ද? මට වචන මතක් වෙන්නේ ඕෆ් වයිට් කියලා අපි කියන්නේ. මේක ඕෆ් වයිට් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ හග්ගෙඩියේ පාට එතකොට ඒක අරිටත් වඩා යෝනිසෝ මනසිකාරයක්. දැන් ටිකෙන් ටික ගැඹුරකට යන්නේ. තවත් කාලයක් යනකොට මොකද වෙන්නේ? තැන් වල මේ ඇටකටු ගොඩ ගැහිලා අවුරුදු ගාණක් ගිහිල්ලා මේ ඇටකටු ටික ගොඩ ගැහිච්ච ගතියක් පෙන්නුම් කරනවා. තැනින් තැන හිස් කබල එක තැනක, අතපය කෑලි ටික තව තැනක, කකුල් කෑලි තව තැනක, එක්කෝ සත්තු ඇදගෙන ගිහිල්ලා කොඳු වැට පෙළ තව තැනක යන ආදි වශයෙන් ඒ විසිරිච්ච ගතිය පෙන්නුම් කරන්න පටන් ගන්නවා. එහෙම මේ විසිරිච්ච ගතිය දිහා බලනකොට මගේ කයත් මෙසේ විසිරෙනවා නේද? පින්වත්නි, මේ කය කොහොමද විසිරිලායි තියෙන්නේ? ඔය ඇත්තෝ හිතන් හිටියට මේ කය ඒක රාශී වෙලා තියෙනවායි කියලා. දැන් ඔය ඇත්තෝ හිතන් ඉන්නේ ඔය ඇත්තන්ගේ ශරීරය ඒක රාශී වෙලා තියෙන්නේ කියලා. ඔය ඇත්තන්ගේ ශරීරයට වඩා බොහොම හයියයි නේද මේ මහ පොළව? වතුර ටිකක් වක් කරලා බලන්න මේ මහ පොළවට. බොහොම වේගයෙන් මේ පොළවට උරා ගන්න හැටි. එක් මෙහෙණින් වහන්සේ නමක් කකුල් දෙක හොයදුවා කුටියට යන්න කලින් වතුර ටික ගලාගෙන ගියා මිදුලට. මිදුලෙන් වතුර ටික මේ මහ පොළවට උරා ගත්තා. එතෙන්දීම අරහත් ඵලය සාක්ෂාත් කළා කියලා ඔය පටාචාර කතාවේදී ඔයත් අහලා ඇති. මේ මහ පොළව කියන්නේ හිල් ගොඩක් නම් අපේ ශරීරය ගැන කවර කතාවද? එතකොට මේ විසිරුණු දී මෙනෙහි කිරීමත් අරිටත් වඩා ගැඹුරු වූ ස්වභාවයක්. මාගේ මේ ශරීරේ විසිරෙනවා නේද? මේ ස්වභාවයෙන් මම මිදුනේ නෑ නේද කියලා මෙනෙහි කරනවා. කාලයක් යනකොට මේ ඇටකටු ටිකත් ටිකෙන් ටික කුණු වෙන්නට පටන් ගන්නවා. කුණු වෙලා කුඩු බවට පත් වෙන්න පටන් ගන්නවා. හරියට අර හුණු බිත්ති වල ඒ මතු වෙලා තියෙන ඒ හුණු කට්ට පොඩි කළාම කුඩු හැලෙනවා. අන්න ඒ වගේ මේ ඒ ඇටකටුත් කුඩු වෙන්නට පටන් ගන්නවා. මාගේ මේ ශරීරයත් මෙසේ
සුණු බවට දුහුවිලි බවට පත් වෙන ස්වභාවයේ ඉක්මවලා නැහැ නේද? ඒ ස්වභාවයෙන් යුක්තයි නේද කියලා මෙනෙහි කරන එක ඒටත් වඩා යෝනිසෝ මනසිකාරයක්. දැන් ඔය ඇත්තන්ට මේ කියපු දේ මම මේ පාවිච්චි කළේ නව සීවති ටික වශයෙන් පිළිකුල් භාවනාවට දීලා තියෙන ඒ අංග 9. මේ අංග 9න් කොටස් එක්ක එනකොට ඔය ඇත්තන්ට තේරෙන්න ඇති එන්න නුවණ වැඩෙන හැටි. එන්න නුවණ වර්ධනය වෙන හැටි. එන්න මේ සතිය සිහිය නුවණ සියුම් වෙන හැටි ඔය ඇත්තන්ට තේරෙන්න ඇති. ඊට පස්සේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක තවත් ක්‍රමයකින් අපි විස්තර කරගන්න බලමු. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන තවත් ක්‍රමයක්. පුනච පරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්දම් පාද තලා අදෝ කේස මත්තකා තච පරියන්තා නානප්පකාරස අසිච්චිනෝ පච්ච වෙක්කති කියලා බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමයක් පෙන්නලා දීලා තියෙනවා. ඒ ක්‍රමෙත් අපි අරගෙන බලමු මේ යෝනිසෝ මනසිකාරය කියන එකට මනසිකාරය කියන එක තේරුම් ගන්න. මොකද මේ යෝනිසෝ මනසිකාරය කියන එක තරමක් දුරටවත් තේරුම් නොගෙන මේ සූත්‍රය කතා කරනවට වඩා හොඳයි කතා නොකර නිකන් ඉන්න එක. මොකද මේ සූත්‍රය ඒ තාක් ගැඹුරු හිඳයි මේ වටින් මේ පිට්ටනිය සුද්ධ කර එන්නේ. දැන් මේ කයේ මහණෙනි මන් නැවතද අනිකක් කියමි ඉම මේව කායං උද්දම් පාද තලහ. මේ ශරීරයේ මහණෙනි මේ කකුල් දෙකෙන් උඩ උද්දම් පාද තලහ අදෝ කේස මත්තකා කෙස් වලින් යට තච පරියන්තා හමින් ආවරණය වෙච්ච මේ ප්‍රදේශයේ තියෙන නාන ප්‍රකාරස අසුචිනෝ පච්ච වෙක්කති නාන ප්‍රකාර වූ අසුචීන් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ කියලා කියනවා. ඔය ඇත්ත අසුචි කියලා කියන්නේ එක දෙයකට. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් මේ කෙස් කියන්නේ අසුචි, මේ ලොම් කියන්නේ අසුචි, මේ කන කෑමෙන් ලැබෙන අසුචියක් මේ කය, මේ මුළු කයම අසුචි කියන ගණයට යන්නේ පින්වත්. ඒකයි කියන්නේ නානප්පකාරස අසුචිනෝ පච්ච වෙක්කති. විවිධාකාර වූ අසුචීන් ප්‍රත්‍යවේක්ෂා කොට බලන්නේ කියලා. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මින්ජං වක්කං හදයන් යකනම් පිලෝමකම් පප්පාසං අන්තං අන්ත ගුණ උදරියං කරී සම්පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අස්සු වසා කේසා සිංහානිකා ලසිකා මුත්තම් මත්තකේ මත්ත ලුංගන්ති කියලා කොටස් 32ක්. කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට මිදුළු නහර ඇට මිදුළු ඒ මාංශ ලේ යනාදී ඒ নানা ප්‍රකාර ඒ අසුචීන් පිළිකුල් දේ මෙනෙහි කරනවායි කියලා. දැන් සමහරුන්ට මෙහෙම කියනකොට මාත් එක්ක තරහ ඇති. ලස්සනට ඉන්න කැමති අය මේ කතන්දරේ කියනකොට මේ හාමුදුරුවෝ මාව අසුචි ගොඩක් බවට පත් කළා නේද කියලා දැන් ওই මාගන්ධිය වෛර බැඳේ එකයි. මාගන්ධිය කියන්නේ බොහොම ලස්සන කෙල්ලෙක්. බුදුහාමුදුරුවෝ කියන්නේ බොහොම ලස්සන කොල්ලෙක්. ඒ බුදුහාමුදුරුවෝ ලස්සන කොල්ලෙක් වුණාට ඒගොල්ලෝ දන්නේ නෑ මේ බුදු කෙනෙක් කියලා. අම්මයි තාත්තයි දෙන්න මොකද කළේ? මේ දුව කසාද බන්දලා දෙන්න එක්කගෙන ගිහී කාගාවද බුදුහාමුදුරුවෝ ගාවට. බුදුහාමුදුරුවෝ කිව්වා මේ ශරීරය මම වයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ. নানা ප්‍රකාර අසිච්චුනෝ පච්ච වෙක්කති. බුදුරජාන් වහන්සේට අරහන්ත ඉර්ධිය තියෙනවා. බුදුරජාන් වහන්සේලාට පුළුවන්, රහතන් වහන්සේලාට පුළුවන් ඒ සංඥාව নানা ප්‍රකාර විදිහට පෙරලන්න. මේ ශරීරයේ සියලුම කොටස් නුවණින් බැලුවොත්
අසුචි කියන ගණයට යන්නේ. පිළිකුල් කියන ගණයට යන්නේ. කාට හරි මෙතන ඉන්න කිසිම කෙනෙකුට කියන්න පුළුවන් දෙයක එහෙම නෙමෙයි කියලා. ඒක එහෙම්මමයි. ඉතින් මේ කතාව මාගන්ධිය තේරුම් ගත්තේ නැහැ. අම්මයි තාත්තයි අනාගාමී වුණා. අර මනමාලි එහෙමත් නැත්නම් අර ගෑනු ළමයා බුදුරජාන් වහන්සේගෙන් පරිගන්න වෛර බැඳා. මොකද හේතුව රූපයට තියෙන තෘෂ්ණාව. මෙයා මට අගෞරව කළා, මට ලැජ්ජ කළා කියලා. අසුචියට අසුචි කියන්නේ නැතුව වෙන මොනවා කියන්නේ. කොහොම හරි මේක ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට මේ මුළු ලෝකේම සත්ත්ව ශරීරයක් विद्यमान වෙන්න බෑ. සත්ත්ව ශරීරයක් विद्यमान වෙන්න බෑ. ඇයි? කෙස් කියනකොට කෙස් ගෑනු පිරිමි නැහැ කෙස් වල. ලොම් කියනකොට ලොම්. නහර කියනකොට නහර. මේක ගෑනු නහර පිරිමි නහර කියලා එහෙම දෙයක් නෑ නහරවල. නහර නම් නහරම තමයි. ලේ නම් ලේ. සරව නම් සරව. මස් නම් මස්. හම නම් හම. මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කළොත් නුවණින් මෙනෙහි කළොත් මේ ලෝකේ මිනිස්සු කියලා જાතියක් නම් අපිට වැටහෙන මිනිස්සු જાතියක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ අමු මස් ගොඩක්. අසුචි ගොඩක්. තමුණුත් එක්කම. එතකොට අනපු බත්කටත් කා ගන්න හිරිකිතයි. තමුන්ගේ අතින් අනපු බත්කටත් කන්න හිරිකිත හිතෙනවා මේ තරම් පිළිකුල්ද මේක කියලා. කොහොම හරි එහෙම නුවණින් මෙනෙහි කරනවා. දැන් මේක පින්වත්නි සාවද්දේ නැහැ, නිර්වද්‍යයි. ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් සාවද්දේ නැහැ, නිර්වද්දේ. මොකද මේක සත්‍යයක්. අසත්‍යයක් එහෙම නෙමෙයි. මේක හිතුවා කියලා දෝෂයක් එහෙම නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨා හෝති. මෙහිම භාවනා කරනකොට මේ කොටස් 32 පමණක් ඇත්තේය කියලා සතියක් පිටනවා. ගෑනු පිරිමි කතන්දර නෙමෙයි, මිනිස්සු සත්තු කතන්දර නෙමෙයි, කොටස් 32ක් පමණයි මේ ලෝකේ කවුරු කොතැන හිටියත්. අපි අපේ අත ගින්නකින් පිච්චුනොත්, අපි ගින්න හඳුනාගත්තොත්, කවුරු හරි කෙනෙක් කිව්වොත් ඇමරිකාවෙත් අන්න ලැබු ගින්නක් තියෙනවා, ගින්නක් ඇවිල්නවා කියලා අපිට ආයේ අමුතුවෙන් සැක කරන්න ඕනද පින්වත්නි ඒ ගින්නේ ස්වභාවය ගැන? ගින්නමයි. තමුන්ගේ තේරුම් ගත්තොත් මේ මුළු විශ්වෙම තේරුම් ගත්ත වෙනවා. ඒක ඔයත් මතක තියාගන්න ඕන. එතකොට මේක නිර්වද්‍යයි. සාවද්ද නැහැ. නිවැරදි මෙනෙහි කිරීම. එතකොට අපි තවත් කොටසකට යම් කාල වේලාවක් වේගයෙන් ගෙවිගෙන යනවා. මේ ධාතු මනසිකාර කොටසට අදාළව කැලලට අපි යම් සාරිපුත්ත ස්වාමින් වහන්සේ මහා හත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරපු කොටසක්. සේයතාපියාවසෝ කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච මත්තිකංච පටිච්ච තිනංච පටිච්ච ආකාසෝ පරිවාරතෝ ආගාරන්තේව සංකංගච්ඡති. ඒ කියන්නේ ආයුෂ්මතුනි භික්ෂුන් වහන්සේ ලී කෑලි හේතු කොටගෙන, වැල් හේතු කොටගෙන, මැටි හේතු කොටගෙන, තෘණ හේතු කොටගෙන යම් අයුරකින් මේ ආකාශය අහුරන ලද්දේ වේද ඒක ආගාරන්තේව සංකංගච්ඡති. ඒක නිවසය කියන ගණේට යනවා. මේ නිවස කියලා කියන්නේ මෙන්න මෙහිම දෙයක්. මේ අහස අහුරවාගෙන සිටින ගොඩනැගිල්ල.
සිමෙන්ති නිසා, ගල් නිසා, ලී උළු නිසා මේ ආකාශයේ එක්තරා ආයුරකින් පිරිවරනවා, ඇහිරෙනවා. ඉඩ ඇහිරෙනවා කියලා අපි කියන්නේ. ඒ විදිහට ආකාශයේ ඇහිරෙනවා. එතකොට ඒක යනවා ආගාරන්තේව සංකං ගච්ඡති. ගියක් කියන සංඛ්‍යාවට යනවා කියලා. ඒව මේව කෝ ආවුසෝ එසේම ආයෂ්මත් වරුනි අට්ටිංච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච චම්මංච පටිච්ච ආකාශෝ පරිවාරිතෝ කායන්තේව සංකං ගච්ඡති. ඇට නිසා, නහර වැල් නිසා, මස් නිසා, හම නිසා මේ ආකාශයේ එක්තරා ආයුරකින් ආවරණය වෙනවා. මේ ආකාශයේ වසා ගන්නවා. මේ ආකාශයේ වසා ගත්තායින් පස්සේ කායන්තේව රූපන්තේව සංකං ගච්ඡති. රූපයේ කියන සංඛ්‍යාවට යනවා. එතකොට මේක දැන් අර කලින් කියපු දේවල් වලටත් වඩා බොහොම ගැඹුරු ප්‍රත්‍යවේක්ෂාවක්. එහෙමත් නැත්නම් තවත් විදිහකින් කියනවා නම් ගැඹුරු යෝනිසෝ මනසිකාරය. ඔයත්තන්ට ඒකිනුත් තේරුම් ගන්න පුළුවන් තවත් අපි මේ යෝනිසෝ මනසිකාරය ගැඹුරු වුණා නේද? තව ටිකක් ගැඹුරට හිතන්න, ඇත්ත හිතන්න පුරුදු වුණා නේද කියන එක ඔයත්තන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට තවත් උපමාවක් අරගත්තොත් දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා යතහ ඨිතං යතහ පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. මේ කය යම්සේ සිටීද, මේ කය යම්සේ පවතීද, මේ දේ ධාතුන් වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. මේ අහසේ ආවරණය කරගන්න තියෙන දේවල් දැන් කෙස්ලොම් නියද සම්මස් කියලා නෙමෙයි දැන් බලන්නේ. දැන් බලන්නේ ධාතු විදිහට. පඨවි ධාතුව කියලා කියන්නේ පින්වත්නි, අපි බලමු දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු. මේ කයේ පඨවි ධාතුව ඇත. ආපෝ ධාතු, මේ ශරීරේ ආපෝ ධාතුන් ඇත. වායෝ ධාතු, මේ ශරීරේ වායෝ ධාතුව ඇත. තේජෝ ධාතුති, මේ ශරීරේ තේජෝ ධාතුව තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හරියට ගෝඝාතකෝ වාගෝඝාතක අන්තේවාසිකෝ යනාදී වශයෙන් මේ දක්ෂ හරක් මරණ මිනිස්සෙක් ඒ වැස්සියක්ව කෑලි කෑලි වලට වෙන් කරනවා වාගේ, කෑලි කෑලි වලට වෙන් කරලා හතරමං හන්දියක මස් විකුණනවා වගේ මේක පතුරු ගහලා බලන්නට කියලා. ඒකට විපස්සනා කියලා කියන විවිධානුපස්සනා කියන්නේ විපස්සනාවට. මේකට තියෙන මල්ල ලිහලා විසිරවලා බලනවා. මේ ඒක රාශී වෙන්න තමයි මේ සක්කාය දිට්ඨිය වර්ධනය වෙන්නේ. සක්කාය දිට්ඨියට පින් සිද්ධ වෙන්නේ ආත්ම දෘෂ්ටිය හටගන්නේ. ඒ තේරුණුත් මේ වායේ තියෙනවා. ඒ වගේම මේ පඨවි ධාතු කියනකොට පින්වත්නි, දැන් මේ ධාතු විදිහට ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් මේ ශරීරයේ තියෙන ධාතුන් පමණයි කියලා. එතකොට ඒකත් යෝනිසෝ මානසිකාරය. එතකොට ඒ ධාතුත් තවත් ගැඹුරින් බලන්නට පුළුවන්. මෙන්න මේ කොටස වැඩිපුර සාකච්ඡා වෙනවා අඩුයි. මේ කොටස කෙටියෙන් විස්තර කරලා අපි ධර්ම දේශනාව අවසන් කර ගන්නට බලමු. පඨවි ධාතු කියලා කියන්නේ පින්වත්නි, පඨවි ධාතුවට මිසක්
වෙන දෙයකට නෙමෙයි. ධාතු කියන වචනේ ස්වභාවය, ධාතු කියන වචනේ තේරුම තමයි මූල ස්වභාවය කියන එක. ධාතුවක තියෙන මූල ස්වභාවය. ඔන්න ඔය මූල ස්වභාවය අඳුන ගන්න බැරි වෙච්ච හින්දා තමයි මේ දුක්ඛ සත්‍යයට අයිති මේ රූපස්කන්ධය ප්‍රකට වෙන්නේ නැත්තේ. හොඳට කල්පනා කරලා බලන්න. මේ පඤ්ඤප්ති ආදී අයින් කරලා බලන්න කියන්නේ ඒකයි. කලින් පොයේ දවසේ අපි පවත්වපු ධර්ම දේශනා සම්බන්ධයෙන් යෝගාවචර භික්ෂුන් වහන්සේලාට යම් ගැටලු ඇති වෙලා තිබුණා. කෙසේ නමුත් මේ ධාතු කියලා කියන්නේ මූල ස්වභාවය. තද ගතියක් දැනෙනකොට මේක අතේ තද ගතිය, කටේ තද ගතිය, බඩේ තද ගතිය කියලා එකක් නැහැ පඨවි ධාතුවට. අතබය කට බඩවල් නැහැ පඨවි ධාතුවට. පඨවි ධාතුව පඨවි ධාතුවයි. හොඳට මතක තබා ගන්න. අන්න එතකොටයි මේ ආර්ය වූ දුක්ඛ ස්කන්ධේ ටිකෙන් ටික මතුවෙන්න පටන් ගන්න. එතකොට ඒක සත්‍යයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙවෙයි. මේ අනිත්‍ය යනාදී වශයෙන් දේවල් මතුර ඉන්නවත් හොයන්නවත් ඕනේ නැහැ. තමුන්ටත් ආйти නැති මේක ලෝකයේ තියෙන කොටසක්. රූප කොටසක් ඒක එහි පාඩුවේ පැත්තක තිබිච්චාවයි. පඨවි ධාතුව. ආපෝ ධාතුව කියලා කියන්නේ ආපෝ ධාතුවට මිසක් ලේ හොඩු සෙම මල මුත්‍රා ආදී නෙමෙයි. ඒ ආපෝ ධාතුව කියන්නේ දාඩිය වතුර එහෙම නෙමෙයි. ආපෝ ධාතුව කියන්නේ ආපෝ ධාතුවට යම් කිසි ඇලෙන බැඳ ගන්න ස්වභාවයක්. ওই විදිහට වායෝ ධාතුව එක්තරා සෙලවෙන ස්වභාවයක්, තේජෝ ධාතුව සීත උෂ්ණ ආදී ප්‍රකට වෙනවා. මේ කියපු විදිහට හිත පවත්වනවා නම් මේ යෝනිසෝ මනසිකාරය අරිටත් වඩා බොහෝම ගැඹුරුයි. එතකොට මේ ශරීරය තමුන්ගේම නෙමෙයි, අනුන්ගෙත් නෙමෙයි. අනුන්ගේ වෙන්න නම් තමුන්ගේ වෙන්න එපාය. එහෙනම් මේ රූපේ තමුන්ගෙත් නෙමෙයි, අනුන්ගෙත් නෙමෙයි. එහෙම හිතනවා නම් ඒක ඊටත් වඩා දියුණු යෝනිසෝ මනසිකාරය. එතකොට මේ විදිහට පින්වත්නි ඔයත් අහලා ඇති අතීත අනාගත වර්තමාන හීන දුර ළඟ ආදී වශයෙන් ටිකෙන් ටික මේ යෝනිසෝ මනසිකාරය ගැඹුරින් අරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ශේස්ත්‍ර ඔස්සේ ටිකෙන් ටික ගැඹුරට අරගෙන යන්න පුළුවන්. අපි ධර්ම දේශනාවට යොමු කරගත්ත කාලේ අවසානයේ මම හිතනවා අපිට අවස්ථාවක් ලැබුණොත් ලබන පොය